समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धानुස්සති मेत्ता च असुभं मरणस्सति तेमा चतुरारक्खा भिक्खु भावेय සීලවාති साधु साधु සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්නේ නැතුව අපේ චිත්තසංතානය තුලින් ඒ උතුම් ධර්මය නැగిලා එන විදිහට අපේ හිත සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය සුවපත් කරගන්න සසර ජීවිතයේ දුක් නැති කරගන්න දුකෙන් සම්පූර්ණයෙන් අත මිදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකින්ද අපි කවුරුත් කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතවලට කළ යුතු දෙයක් තියෙනවා. ඒ කළ යුතු දේ කරන්න ඕනේ. මොකටද? අපේ හිත නිවැරදි කර ගැනීම සඳහා. ඒ සඳහා අරමුණු කරගෙන සකස් කරගත්ත ධර්මදේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියන්නේ. කැළඹෙන, දැවෙන, පිච්චෙන ස්වභාවයේ තියෙන අපහසුවෙන් ජීවත් වෙන පෘථග්ජන පුද්ගලයාට ඒ අපහසුතාවයෙන් මිදලා ඊටාම සාන්තව මේ ලෝකේ වාසය කරන්න පුළුවන් මානසිකත්වයක් සකස් කර ගැනීම සඳහායි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. කය සුවපත් කරන ධර්මයක් නෙවෙයි ඒක, සිත සුවපත් කරන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගෙන් ඒ නකුල පිතු කියන උපාසකයා ඊටාම අපහසුයෙන් ඉන්න වෙලාවක ගිහිලා විමසනවා මට මේ වගේ දරුණු ආබාධ සහිතව තියෙනවා. දරුණු ආබාධ තියෙනවා. මේ අත දන්නවනේ නකුල පිතු නකුල මාතා කියන්නේ. එතකොට ඊටාම දරුණු ආබාධ තියෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් විමසපුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරා සමහර ඇත්තෝ මේ ලෝකේ කය රෝගී වෙලා හිතත් රෝගී වෙලා ඉන්නවා කියලා. ඉතින් දුන්න අවවාදය තමයි කය රෝගී වුණාට, කය ගිලන් වුණාට හිත ගිලන් වෙන්නේ නැතුව වාසය කරන්නයි කියලා. නකුල පිතු උපාසකතුමා මේ අවවාදය ගැන ගිහිලා සරියුත් මහ රහතන් වහන්සේට වර්ණනා කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මට අමෘතය දුන්නා කියලා. ඒ මොකද එවැනි එක අවවාදයකුත් පින්නත් නේ අපිට ඇති. අපේ චිත්තසංතානය සකස් කරගන්න නේද අපිට අපි හරියට පීඩාවක ඉන්න වෙලාවක එක බුද්ධ අවවාදයක් ඇති අපිට සිහිය උපද්දවන්න. කය ගිලන් වුණාට හිත ගිලන් වෙන්නේ නැතුව තියාගන්න ඕනේ කියලා. ඒක තමයි වටින්නේ. ඉතින් ඒක අපිට මතක් වෙන්නේවත් නැහැනේ. ඒ වගේ අපිට හැම නිමේෂයකම මතක් වෙන්න ඕනේ අපි සුවපත් වෙන්න ඕනේ. අපි තැම්පත් වෙන්න ඕනේ. අතුලාන්ත සුවපත්භාවය, අතුලාන්ත තැම්පත්භාවය තරම් රසයක්. තරම් සුවයක්, තරම් ස්ථාවරත්වයක්, සැනසීමක් මේ ලෝකේ තවත් නැහැ. මේ අතුලාන්ත සුවය, අතුලාන්ත සැපය, අතුලාන්ත ඒකාග්‍රතාවය ඇති කර ගන්න නම් බාහිර අතහැරෙන්න ඕනේ. නැත්තම් හිත බාහිරට තදින් විසිරෙනවා. අන්නේ බාහිර ලෝකයේ ගැන තියෙන කොහොමත් කැඩිලා බිඳිලා පළුදු වෙලා වෙනස් වෙලා යන ලෝකය ගැන ඒක කවර කලබලයක්ද? අපි කලබල වුණා කියලා ඒව නවතිනවා. අන්නේ චුට්ට තේරුම් ගන්න ඕනේ. අපේ හිතෙන් මේ හැඟීම නැగిලා එන්න ඕනේ. නේද? අපේ හිතෙන් එකයි කියන්නේ ඒක අපි දන්නවා. කවුද නොදන්නේ? කැඩිලා යනවා, බිඳිලා යනවා, වෙනස් වෙලා යනවා, පළුදු වෙනවා යනවා කියලා දන්නේ නැති කෙනෙක් නෑ මේ ලෝකේ තියෙන හැමදේම එහෙම වෙනවා කියලා දන්නවා. නමුත් අපි ආදරය කරන දේවල්, ලෝභයෙන් ඉන්න දේවල්, තරහෙන් ඉන්න දේවල් හැමුවේ ඒව නෑ. නේද? අපිට ඒක කරන්න ඕනේ. කැඩෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. බිඳෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. වෙහෙස වෙන්නේ, විනාශ වෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. වෙනස් වෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. අපේ හිත එහෙම උත්සාහයක් ගන්නෙ ඒ ලෝභ දේශ මොහ හැමුවේ ඒ කැඩෙන බිඳෙන පළුදු වෙන
වෙනස් වෙනවා කියන එක අපේ හිතෙන් වැහිලා යනවා. ඉතින් අපි හරිය පීඩාවට පත් වෙන ඒ වෙලාවට සිහිය නැති වෙනවා. පිස්සු හැදෙනවා වගේ. ඉතින් අන්න ඒ සිහිය නැති වෙන එකට තියෙන බෙහෙත් වට්ටෝරුව තමයි ධර්මය කියලා කියන්නේ. හැම වෙලෙම අපිට තේරෙනවා නම් දැනෙනවා නම් අඩුම තරමේ මේ ශරීරයවක්වත් මට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි, මේක මට අයිතියක් තියෙන එකක් නෙවෙයි. රෝග ආකාරයක් වගේ තියෙන මේ ශරීරය නිරෝගීව තිබීමක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා නකුලපිත උපාසකයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වෙලාවේ. රෝග ආකාරයක් වෙලා තියෙන ශරීරයෙන් කවර නිරෝගී තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නද? බඩගින්න පවා පිපාසය පවා රෝගී තත්ත්වයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට එවැනි රෝග බොහෝමයකින් පෙළී ඉන්න මේ කය වගේ නෙවෙයි හිතේ පීඩාව ඊටත් වැඩිය බොහොම අමාරුයි. ඉතින් අපි හරි අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු. මේ ලෝකේ අපි ඉපදිලා නේද? ලෝකයේත් එක්ක හොඳ පොරයක් අල්ලනවා. හම්බෙච්ච දේවල් එක්ක පොර අල්ලනවද නැද්ද? ජීවිතේට පුංචි දේවල් වගේක් හම්බෙලා නේද? පොඩි ගයක්. ලංකාවේ කොච්චර ගෙවල් තියෙනවද නේද? ලංකාවේ කොච්චර ඉඩම් තියෙනවද? ලංකාවේ විතරක් ගත්තොත් කොච්චර මිනිස්සු ඉන්නවද? ඒ වයින් දෙන්නේ තුන් දෙනෙක් අල්ලගෙන ඒ ටික නම් මම අතහරින්නේ නැහැ. හා බලාගමු කියලා නේද? ලොකු පීඩිත තත්වයකින් අපි හැමෝම ජීවත් වෙනවා. ඉතින් ඒ අසහියෙන් ජීවත් වෙන අපිට අධික පිපාසයෙන් ඉන්න කෙනෙකුට මහා ජල ධාරාවක් ලැබුණා වාගේ. අධික බඩගින්නකින් ඉන්න කෙනෙකුට දිව්‍ය භෝජන ලැබුණා වාගේ. ඒ කියන්නේ බලාපොරොත්තු වුණාටත් වැඩි දෙයක් ලැබිලා. අධික බඩගින්නෙන් ඉන්න කෙනෙකුට දවස් ගාණක් කුසගින්නේ ඉන්න කෙනෙකුට පිළිණු නොවිච්ච යන්තම් පොඩි ආහාරයක් ලැබුණා නම් හොඳටම ඇති. නමුත් දිව්‍ය භෝජනයක් ලැබුණොත් නේද? වතුර බින්දුවක්වත් බොන්න නැතුව අධික පිපාසාවෙන් ඉන්න කෙනෙකුට මහා ගලා හැලෙන සිසිල් දිය දහරක් හම්බුනොත් නේද? ඒ වගේ හිතුවටත් වැඩි දෙයක් අපිට ලැබිලා තියෙන්නේ මේ ජීවිතේ. අන්න ඒ ලැබිලා තියෙන ධර්මයෙන් ඇතුළ පෝෂණය කරගන්න ඕනේ. ඒක ප්‍රායෝගිකව කරගන්න ඕනේ. අපි ඒක පිරික්ස බලන්න ඕනේ. නැත්තම් හැමදාම අපි අනුන්ගේ දේවල් ගැන හිත කවුරු හරි කියපු දෙයක් ගැන හිත දරුවන්ගේ දෙයක් ගැන හිත ස්වාමියාගේ භාර්යාවගේ දෙයක් ගැන හිත මටමමයි වෙන්නේ කීක හිත මං වගේ නේද කියන්න ඕනේ නැහැ නේද? ඉතින් කො කියන්නම්කෝ නේද? මං වගේ කාලකන්ණියෙක් නෑ. එහෙමනේ හිතන්නේ නේද? මං තමයි ලෝකේ නවාසනාවන්තම කෙනා. මම හිත ඉතින් අපරාධය අපිට ළඟා කරගත හැකි උසස්ම තත්ත්වයක්. මේ ක්‍රියාකාරී මනස. අපේ පින්නත් අපි නොදන්නවා වුණාට අපේ මේ ක්‍රියාත්මක වෙන මානසිකාරය කියන එක වැඩපිළිවෙලක්. ඒක ලෝකේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක්. නේද? බොංචි යටයක් හිටවපුවාම බොංචි පැලයක් හැදෙන එක වැඩපිළිවෙලක්. නේද? ඒ වැඩපිළිවෙල අපිට අයිතිද? අපි මේ වැඩපිළිවෙල ගැන දන්න හින්දා මොකද කරන්නේ? වැඩිපුර වපුරනවා බොංචි නේද? වී වපුරපුවාම අදාළ දේවල් ටික බාහිර පරිසරය සකස් කරලා වී ටික වපුරපුවාම ගොයම් පැල හැදෙනවා කියන්නේ අපි දන්නවා. ඒක පීදෙනවා කියනවත් දන්නවා පසු කාලිනව. ඒකට පෝෂණය කරන්න ඕනේ මොනවද කියලාත් දන්නවා. අන්න එහෙම දන්න හින්දා ඒ ක්‍රියාකාරීත්වය අපේ වැඩක්ද? ඒ ක්‍රියාකාරීත්වය අපේ වැඩක් නෙවෙයි. නේද? මමද තීරණය කරේ වී වැටුනහම මේ විදිහටයි පැලෙන්න ඕනේ නෑ ඒක අපේ වැඩක් නෙවෙයි. එහෙම එකක් තියෙනවා කියන්නේ අපි දන්නවා. අන්න එහෙම එකක් තියෙනවා කියලා දන්න හින්දා අපි මොකද කරන්නේ? වපුරනවා. වැපුරුවොත් මොකද වෙන්නේ? වැඩියෙන් වැපුරුවොත් වැඩියෙන් අසන්න ගන්න පුළුවන්. ඒක අපි දන්නවා. නේද? අන්න ඒ වගේ මේ මානසිකාරය තුල තියෙන වැඩපිළිවෙලකුත් තියෙනවා. මේකෙත් යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වැඩිපුර වපුරන විදිහට තමයි අස්සන්න කියලා දේශනා කරේ බුදුරජාණන් වහන්සේමයි. ඒ වගේ අපේ සිත්වල කල්යාණ සිතුවිලි වැපුරුනොත්, යහපත් සිතුවිලි වැපුරුනොත් ඒ සිතුවිලි වලට අනුව හොඳ සිතුවිලි වෙනවා. කොයි වෙලාවෙද එන්නේ? බාහිර සමාජයේ අපි ජීවත් වෙනකොට. ලෝකයේ ඇහැ කන නාසය දිව ශරීරය මනස භාවිතා කරගෙන ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට ඇහැට රූප පේනකොට අපි එක්කොටම තියෙන මෙතන ක්‍රියාත්මක භාවයක් තියෙනවා. මම මෙතන ඉස්සරහින් ගෙනල්ලා දූරියන් ගෙඩියක් තිබ්බොත් නේද කට්ටියක් එකට හරි ගිජුව ඒ දිහා බලනවා, කට්ටියක් අප්‍රසන්න වේ දිහා බලනවා නේද? ඒ වචනේ කියනකොටත් මම දැක්කා වුණ සමහර මුණු හිනහ වුණා, සමහර මුණු ඇඹුල් වුණා නේද? එහෙනම් අර බලන්න වචනයක් ඇහෙනකොට අපේ හිතවල උපදින හැඟීමක් තියෙනවා.
ආන්නේ හැඟීම කියන එක තමයි හැමදේම කරන්නේ. ඒක මගේ වැඩක්ද? නෑ, ඒක මගේ වැඩක් නෙවෙයි. අන්න එහෙම ක්‍රියාකාරීත්වයක් වෙන අපේ මනසේ. අන්න ඒ නිවැරදි හැඟීමම උපදින විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. ඒ සඳහා අපි සාකච්ඡා කරගෙන ඉන්න වැඩපිළිවෙල තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. ඒක ඉතා ප්‍රායෝගික මට්ටමකට අරගෙන යන්නයි අපේ කල්පනාව. හැමදාම අපි බොහෝ ශාස්ත්‍රීය කරුණු කතා කර කර ඉන්නවා. නමුත් ඒ කරුණු කතා කරපු පමණින් අපේ හිත තරහ යන එක අඩු වෙන්නේ නැත්නම් නේද? හිතේ පීඩාවන් අඩු වෙන්නේ නැත්නම් කතා කරලා විතරක් හරියන්නේ නැති බව දැන් අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අපි මේක පුරුදු පුහුණු කරන්න, හිතෙන් නැగిලා එන විදිහට සකස් කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙලකට යන්න ඕනේ. එහෙනම් මේ දවස්වල අපි මේ ධර්ම දේශනා මාලාවෙන් සාකච්ඡා කර කර හිටියේ සතර කමඨහන පිළිබඳවයි. එතකොට සතර කමඨහනෙන් අපි දෙකක් සාකච්ඡා කරා. යම් ප්‍රමාණයකට මරණ සතිය සහ අසුභානුස්සතිය කියන දෙක සාකච්ඡා කරා. අද ඉඳන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳවයි. ඉතින් අද පටන් මෛත්‍රී භාවනාව පිළිබඳව එහි යම් කිසි කඩයිමකට වර්ධනය කිරීම පිළිබඳවත් මෙහි තියෙන වටිනාකම පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා ඉස්සෙල්ලාම. ඉතින් අද දවසේ අපි බලමු මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම තේරුම් ගන්න. හරි. මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම තේරුම් ගන්න. මේක එක වචනකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වනවා. කර්ණිමෙත් සූත්‍රයේ තියෙන්නේ. අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවෙකුට තියෙනා වූ යම්කිසි මිත්‍රත්ව හැඟීමක් තියෙනවා නම් අන්න ඒ හැඟීම මුළු ලෝකෙටම සමානව බෙදලා යන්න ඕනේ. ඒ කියන්නේ මුළු ලෝකෙටම ඒ අම්මට තමන්ගේ දරුවා වාගේ. ඒතකොට මේක එක්තරා කඩයිමක්. මෙවැනි තත්යකටපත් වෙනවා කියන එක මම යතන්ගේ මෙහෙම අහන්නම්. මම මෙහෙම කිව්වොත් හැම වෙලේම කරුණාවෙන් කතා කරලා ඉන්න කියලා. දවසේ ගෙවන ජීවිතයේ උදේ ඉඳන් හැන්දෑව වෙනකන් කරුණාවන්තවම කතා කර කර හැමෝටත් එක්කම ඉන්න ඕනේ කියලා කිව්වොත් ඒක ලේසි වැඩක්ද? ඒක ලේසි වැඩක් නෙවෙයි නේද? දැන් ඔවා කියනකොටම කියන්නේ අනිත් අය කරන වැඩ හැටියට අපි කොහොමද කරුණාවෙන් ඉන්නේ? එහෙනම් ඉතින් මේ ලෝකේ මම හැමදාම මතක් කරන්නේ තරහ යන මනුස්සයා තරම් අසරණ කෙනෙක් තවත් නැහැ කියලා. එහෙම කිව්වම මාත් එක වෙන එකක් නැති වෙයි. වැඩිපුර තරහ ඇති වෙන මනුස්සයා තරම් අසරණ කෙනෙක් තවත් නැහැ කියන්නේ එයාට මේ ලෝකේ නිදහසක් නැහැ. අපි හිතමුකෝ එක සුචිලෝම කියලා භූතයෙක් ඉන්නවා. ප්‍රේතයෙක් ඉන්නවා. මේ ප්‍රේතයාට තියෙන ස්වභාවය තමයි එයාගේ ඇඟේ තියෙන මේ රෝඹුවන් එයාගේ ඇඟේම ඇනෙනවා. ඉදි කටු වගේ ඒවා. අනේ අපි නේද හිතන්නකො පොඩ්ඩක් මොන තරම් දුකක්ද කියලා එක නේද? එයා වැඩි හෙල්ලුනොත් මොකද වෙන්නේ? එයාගේ ඇඟේ රෝඹුවන් එනවා. හරි ඒවා ඉදි කටු වගේ. පොඩ්ඩක් නැත්තම් එනවා. ඉතින් මහා දුකක් විඳිනවා. මට මෙහෙම හිතුණා. අධිකව තරහ යන පුද්ගලයා ඊටත් වැඩිය දුක් විඳිනවා කියලා. නේද? ඒක මට හිතෙච්ච එකක් මම කියන්නේ. හැම වෙලෙම තරහ යන පුද්ගලයාගේ හිතේ හැම වෙලෙම මොන හරි යනවා. නේද? හරියට එයාගේම රෝඹුවන් එයාගේම ඇඟෙන්ලා වේදනාව විඳිනවා වගේ. මේ මෙහෙම බලාගෙන ඉස්සරහට යනකොට ඕන් කවුරු හරි මොන හරි කරනවා දැක්කම තරහ යනවා. කවුරු හරි hina වුණත් තරහ යනවා. නේද? ගෙදර ගියාම කවුරු හරි උණු වතුර එකක් ගෙනත් දුන්නොත් ඒ තරහ යනවා. ඇල් වතුර එකක් ගෙනාවොත් ඒ තරහ යනවා. නේද? තිබ්බ බඩුවක් තිබ්බ තැන නැත්තම් ඒ තරහ යනවා. කකුල ගලක වැදුනොත් ඒ තරහ යනවා. ටිකක් වැඩිපුර පෑවුවොත් ඒ තරහ යනවා. වැස්සොත් ඒ තරහ යනවා. නේද? කවුරු හරි ඉඳගෙන හිටියොත් යනකොට ඒ තරහ යනවා. හිටගෙන හිටියොත් ඒ තරහ යනවා. නිදාගෙන හිටියොත් ඊටත් වැඩිය තරහ යනවා. ඇවිදලා හිටියොත් ඊටත් වැඩිය තරහ යනවා. නේද? මොකද්ද මේ කොලම? තරහ යනකොට සැපද? තරහ යනකොට සැප නෑ. තරහ යනකොට අමාරුද නැද්ද? කන් රත් වෙනවා. දත් පූට් වෙනවා. අත් මිටිමොලෝ වෙනවා. නේද? හොඳට තේරෙන එක හරිය අමාරු දෙයක්. ඉතින් කාට වගේද හරියට නිකන් සුචිලෝම කියන ප්‍රේතයාට වගේ. නේද? එයාට කායික වේදනාවල් මෙයාට මානසික. ඉතින් හරිය අමාරුයි ජීවිතේ ගෙවන්න. මේ ලෝකේ ඉපදිලා හරිය අමාරුවෙන් ඉන්නේ. නේද? අපි කියන්නේ කතා කරන්නේ පුපුර ඉන්නේ කියලා. නේද? පිපිරෙනවා වගේ ඉන්නේ පොඩ්ඩක් තා. එතකොට ඔය වෙලාවට ඕක කියනකොටම අපිට හිතෙන්නෙම අනේ යහපත් මිනිස්සු ටිකක් හිටියා නම් මගේ වටේ
මට තරහ යන්නේ නෑනේ කියලා. හරිද? එහෙනම් දැන් මැරෙනකම මොකද කරන්න වෙන්නේ? තරහෙන්මයි ඉඳ වෙන්නේ. නෑ. තරහ යන එකේ වැරද්ද අනිත් මිනිස්සුන්ගේ. නේද? ගමේ කතාවක් තියෙනවනේ හරි ලස්සන කතාවක්. තමන්ගේ ඇහි තියෙන රොඩ්ඩ පේන්නේ නෑ, අනුන්ගේ ඇහි තියෙන පොල් පරාලේ පේනවා කියලා. නේද? ඒ වගේ මේ තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ පේන්නේ නෑ, අනුන්ගේ ඇහි තියෙන රොඩ්ඩ ගැන කතා කරනවා කියලා නේද? එතකොට ඒ වගේ මේකේ සම්පූර්ණ වැරද්ද කාටේද? අපේ සිතේ වැරද්ද තියෙන්නේ. අපිට ධර්මය ලැබිලා තියෙන්නේ තරහ යන්නේ නැති හිතක් සකස් කර ගැනීම සඳහායි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේක කොච්චර එහාට පුහුණු කිරීම කරන්න පුළුවන්ද කියනවා නම් බාහිර මිනිසෙක් ඇවිල්ලා කිසිම වග විභාගයක් නැවතුව මම නොකරපු වැරද්දකට මගේ අතපය කපලා දාන්න හදන නොකරපු වැරද්දකට එහෙම වෙලාවකවත් තමන්ගේ సంతානේ ඒ පුද්ගලයා ගැන තරහක් ඇති නොවන විදිහට හිත සකස් කරන්න පුළුවන්. එහෙම ස්වභාවයකට හිත සකස් කරන්න පුළුවන්. අන්න ඒ සකස් කිරීමයි එහෙම පුළුවන් එකේ බලන්න මට කාගේ හරි පොඩි දෙයක් දැක්කම මේක කෝප වෙනවා නේද? මේ අර මතක තියාගන්න එකක් කියාගන්න එපා අපි හැමදාම මේක නේද? මම කියන්නේ මේක ප්‍රායෝගික තත්ත්වෙට කියලා. පොඩ්ඩ ඇත්තම් අකමැති දේ සිද්ධ වුණේ නැත්තම් කාගේ හරි ඇඟට අකමැති දේ සිද්ධ වෙනවා නම් කාගේ හරි ඇඟට කඩාගෙන පයින් ගතිය තියෙන්නේ කාටද කියලා බලන්න පොඩ්ඩක්. ඔන්න අපේ ගෙදරක බල්ලෙක් හෝ බැල්ලියක් හදනවා අපි. හරි. එයා අකමැති කෙනෙක් එනවා දැක්කොත් එයා මොකද කරන්නේ? කෙනෙක් හරි වෙනත් බල්ලෙක් හරි අකමැති දෙයක් සිද්ධ වෙනවා දැක්කොත් එයා මොකද කරන්නේ? අපි කෑ ගහනවා, අබුරනවා, හපන්න පයින්නවා. ඊළඟට අපි ගිහිල්ලා කොහේ හරි තැනක මේ වටින කෙනෙක් ඇවිල්ලා වටින පිරිසක් ඇද මෙතන කියලා හිතන්නකෝ. මෙතෙන්ට මේ අය හඳුනන සුනක පොතකෙක් එනවා. දැන් ආයේ මේ ධර්ම දේශනාවක් කියලාවක් මොකක්වත් නැහැ ළඟට ඇවිල්ලා වලිගෙවන්ලා කෑ ගහලා එහෙම කරනවද නැද්ද? එහෙනම් Tamanට කැමති දේම තමන්ම කරන්න හදන. කැමති දේම කරන්න හදන බලහත්කාරය වෙන එතන ගැන හිතන්නේ නැතුව. සහ අකමැති දේ වෙනකොට කඩාගෙන පයින් ගතිය තියෙන්නේ කාටද? බල්ලන්ට විතරක් නෙවෙයි. නේද කාටද? බල්ලන්ට සහ බැල්ලියන්ට එහෙමයි. බල්ලන්ට සහ බැල්ලියන්ට කියලා මතක තියාගන්න. ඒ කියන්නේ තිරිසන් සත්තුන්ට නේද? වග විභාගයක් නැතුව Taman කැමති දේ හෝ අකමැති දේ නේද? ඊටාම දැඩිව කරන්න අනිත් අයට හානි කරගෙන හරි කඩාගෙන පැනලා වගේ කරන්න හදන්නේ කවුද? තිරිසංගත සත්තු. මනුෂ්‍ය ජීවිතයක ඉපදිච්ච අපි තිරිසංගත සිතුවිලි වලට සමාන්තර වෙන වෙලාවකට. එවැනි සිතුවිලි අපි වර්ධනය කරගත්තොත් චුතිසිතේදී එවැනි සිතුවිලි ආවොත් එහෙම මොනව වේද? ඊළඟ භවය බොහොම නරක තත්යකටපත් වෙන්න පවා ඉඩ කඩක් තියෙනවා. ඒකද තරහ කියන එක ඔය වගේ විසම සිතුවිලි අපි බැහැර කරගන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ. ඒකින්ද දැන් පරීක්ෂණයට කාලයයි. හරිද? පළවෙනියෙන්ම මෛත්‍රිය වඩන්න බලාපොරොත්තු වෙන අය මොකද කරන්න ඕන? මගේ தত্ত্বය මොකද්ද කියලා බලන්න ඕන. මම කොච්චර තිරිසංගත සිතුවිලි වලට සමාන සිතුවිලි වලින් ජීවත් වෙනවද? ඉතින් නින්දා කරගන්න. මම මේ මටත් එක කියන්නේ. හරිද? ඊළඟට මම කොච්චර සුචිලෝම ප්‍රේතයා වාගේ නේද ඇණි ඉන්නවද? එහෙනම් මේක රෝගී තත්වයක් කියලා පළවෙනින්ම තෝරගන්න ඕනේ. මේක රෝගී තත්වයක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ රෝගී තත්වයක් කියලා. නකුල පිටු උපාසකයන් කිව්වේ කොහොමද? කය රෝගීව තිබුණාට සිත නිරෝගීව තියාගන්න. සිත නිරෝගීව තියාගන්න කියලා. ඉතින් එහෙනම් අපි මේ මෙවැනි රෝගී තත්වයක් කියලා දැනගත්තට පස්සේ මොකද කරන්නේ? රෝගිය දැනගත්තාම රෝගී තත්වයක් කියලා මොකද කරන්නේ? ඉතලාම ගොඩ බෙහෙතක් කරගන්නවා. දන්න බෙහෙත් ටික කරගන්නවා. හරියන්නේ නැත්තම් වෛද්‍යවරයෙක්. ඇයි දන්නේ වෛද්‍යවරයෙක් ළඟට යන්නේ? ප්‍රතිකාර අහගන්න. නේද? එහෙනම් තමන්ගේ අතුලාන්තයෙන් තරහ මතුවෙනවා කියලා දැනනකොට රෝගී තත්ත්වයක් කියලා දැනගත්තාම මොකද කරන්න ඕන? දන්න කුසලයක් දැනට දන්න විදිහට ඒක පාලනය කරගන්න ඕන. පාලනය කරගන්න බෑ කියලා තේරුණොත්
තනියම විසඳුම් හොය හොය ඉන්න එපා. ලෝකෙට බුදු කෙනෙක් පහළ වුණේ දුක් විඳ විඳ ඉන්න නෙවෙයි, ඇනි ඇනි ඉන්න නෙවෙයි. නේද? එහෙනම් මොකද කරන්න ඕන? ඉක්මනින් කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕන, ධර්මයේ ගවේෂණය කරන්න ඕනේ. මේ ප්‍රශ්නේ කතා කරන්න ඕනේ. මේකෙන් මං ගැලවෙන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනේ. පළවෙනි මේක ඒක. හරි. පළවෙනි මේක ඒකයි. ඊළඟට මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා අපි පොඩ්ඩක් බලාගමු. ඒක කොච්චර ප්‍රායෝගික තලයකට එන්න ඕනද කියලා ඒක කරන්න බැරුව නෙවෙයි. හැම වෙලේම මෙන්න මෙහෙම හිතන්න. අපි මේ ලෝකයේ ඉන්න මිනිස්සු කොටස් හතරකට බෙදාගෙන. හරි. කට්ටියක් අපේ වෛරී කට්ටියක් ඉන්නවා. පරම්පරාවෙන්ම මම නේද පරම්පරා වෛරී කියලා කට්ටියක් ඉන්නවනේ. නේද අපේ සීයා ආච්චිගේ ධම්ම කාලෙක ඉඳන් වෛරයෙන් පස් වෙන කට්ටියක් ඉන්නවා. ඒතකොට එහෙනම් ලෝකයේ ඉන්න මිනිසුන්ගෙන් සමහර කට්ටිය අපේ වෛරී මිනිස්සු. තවත් කට්ටියක් ඉන්නවා අහිතවත් මිනිස්සු. වෛරී නෑ හැබැයි හිතවත් නෑ. හරිද? තවත් කට්ටියක් ඉන්නවා තමන්ගේ දරුවෝ ඥාතීන් අතර තවත් කට්ටියක් ඉන්න හිතවත් කට්ටිය. අනිත් කට්ටිය ඔය එකකටවත් අයිති වෙන්නේ නැති මැදිහත්. මේ වෛරී කී දෙනෙක් විතර ඉන්නවද දන්නේ? අපි නිකමට තුන් පහයි කියලා. සමහර අය නෑ එකෙක්වත් නෑ. අහිතවත් 20යි කියමුකෝ 25යි. හිතවත් 100යි කියමුකෝ 125යි. ඊට ටික ඔක්කොම මේ ලෝකේ ඉන්න මැදිහත් අය. ඔන්න 125 තමයි අපිට මේ ප්‍රශ්නේ. නේද? ඉතින් ඒකින්ද ඔය වගේ පොඩි ලෝකයක අපි හිර වෙලා කල්පනා කර කර ඉන්නේ ඔය පොඩි පිරිසක් ගැන. මෛත්‍රිය වඩන්නෙකුට කෙටි කාලයකින්ම ඔය ඔක්කොම ලව එක ගොඩකට වැටෙන්න ඕනේ. හරි. එක ගොඩකට වැටෙන්න ඕනේ කියන්නේ ඒ ඔක්කොම ගැන එකම හැඟීම. අද බලන්න පොඩ්ඩක්. තමන් කැමති දේශපාලන පක්ෂයක, ඒ කියන්නේ හිතවත්. දේශපාලන පක්ෂයක යම්කිසි පිරිසක් නරක වැඩක් කරනවා නම් ඒක හොඳ විදිහට පේනවා. තමන් අකමැති දේශපාලන පක්ෂයක කට්ටියක් හොඳ වැඩක් කරනවා නම් ඒක නරක විදිහට පේනවා. මේ ඔක්කොම අනිත් පැත්ත හැරිලා. නේද? එතකොට මේ හිතවත්කම්, අහිතවත්කම්, මැදිහත්කම්, වෛරීකම් හින්දා අපේ මොකද වෙන්නේ? නේද? අපේ සිතුවිලි ගැති වෙනවා. හරි? එක එක පැත්තට ඇදිලා යනවා. අන්න එහෙම ස්වභාවයක් නැතුව ලෝකයේ තියෙන හොඳ විදිහටත් නරක විදිහටත් හරියට දකිනවා නම් යම් කිසි කෙනෙක් ඒ මෛත්‍රී සහගත පුද්ගලයෙක්මයි. හැමෝටම මෛත්‍රිය හොඳට වඩන කෙනාගේ හිතවත්කම්, අහිතවත්කම්, මැදිහත්කම්, වෛරීකම් කියලා කියන ඒවා සීමාවල්නේ. එක එක පුද්ගලයා දකින්නකොට මෙයා මගේ වෛර ගොඩේ. එයා ඒ සීමාවෙන් එහා. මෙයා හිතවත් ගොඩේ. මෙයා අහිතවත් ගොඩේ. ඒ හිතවත් අයට පක්ෂව අපි හැම වෙලේම වැඩ කරනවා. අහිතවත් අයට විපක්ෂව වැඩ කරනවා. ඉතින් හරි කරදරේ. අන්න ඒ සීමාවල් කැඩෙන්න ඕනේ. ඒකට කියනවා සීමා ඛණ්ඩනය, සීමා සම්භේද කියලා. මෛත්‍රිය වපුරන කෙනෙකුට අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන් වගේ කියලා එකම දරුවා වගේ කියලා මුළු ලෝකය ගැනම අදහස තියෙනවා නම් එහෙමනම් ඒ සීමාවල් කැඩෙන්න ඕනද නැද්ද? අන්න බලන්න මම මේකට කියන උදාහරණයක් මම නිකන් කියන්නම්. හැමදාම කියනවා නමුත් ආයෙ මේව අහගන්න ඕනෑ වෙනවා. ඒ අපිට මේ පරීක්ෂණය කරගන්න ඕනේ. ඒකින්ද දැන් මම ඔන්න කියනවා කාගේ හරි දුරකථනයක් මේ වෙලාවේ නාද වුණොත් මේ ඉස්සරහට ගෙනලා නිඳා කරනවා කියලා. ඉස්සරහට ගෙනලා නිඳා කරනවා කියලා කියනවා. හරි දැන් ඔක ඔකොටම කියලා තියෙන කියලා හිතන්නකො. එහෙම කිව්වහම ඔන්න මොකද කරන්නේ? අම්මෙකු දුවෙකු ඉන්නවා මෙතන. අම්මා එහා කොනේ ඉන්න, දුව මෙහා කොනේ ඉන්න කියලා හිතන්නකො. අම්මට එහෙනම් දුවගේ දුරකථනය වදිනවා. අම්මට මොන වගේ හැඟීමක්ද දෙන්නේ? නේද? අම්මට එන හැඟීම තමයි අයියෝ මේ ළමයාට මේක ඕෆ් කරගන්න බැරුණා නේ. දැන් ඉතින් නේද නිඳා කරයිද දන්නේ නැහැ. පීඩාවටපත් වෙලා අනේ ඕක ඉක්මනට නේද ඔක්කොම ඇහෙන්න ඉස්සෙල්ලා හාමුදුරන්ට ඇහෙන්න ඉස්සෙල්ලා අනේ ඕක ඉක්මනට ඕෆ් කරගන්න පුළුවන් වුණොත් හොඳයි. කරදරයක් නොවුනොත් නිඳා නොවුනොත් හොඳයි කියලා හිතනවද නැද්ද? හා වෙන කාගේ හරි දුරකථනයක් වදිනවා. මොකද හිතෙන්නේ? මෙච්චර කියලාත් හාමුදුරුවෝ කියලාත් නේද මේක බැරි වුණා ඕෆ් කරගන්න හොඳ වැඩි ඕකමයි වෙන්න ඕනේ අන්න එහෙම හිතෙනවා. දෙවෙනි අවස්ථාවෙත් පළවෙනි අවස්ථාව වගේම හිතෙන අය නෑ කියලාද කියන්නේ?
මේ ලෝකේ ඉන්නවා. හරිද? අන්න එහෙම තමන්ගේ වෙනස හදාරන්න ඕනේ. හරිද? සියලු කෙනා කෙරෙහි මෛත්‍රිය කියන්නේ අපි හරි සෞම්‍ය ජීවිතයක් ඒක. හරි නැත්තම් ලෝකෙත් එක්ක හැම වෙලෙම හැප්පෙනකොට හරි අමාරුයි. හැමෝගෙනම මෛත්‍රිය තියෙනකොට අතුලාන්ත මහා ප්‍රීතියක් උපදිනවා. ඒ විදිහට පුරුදු කරනකොට ටික දවසකින්ම. ඒක හරිම වටිනවා. හරිද? ඒක හරි වටිනවා. ජීවිතේ හරි සැහැල්ලුවෙන්ම හිතා සැහැල්ලුවෙන්ම ගෙවන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ මෛත්‍රී හැඟීම කියන එක ඒක ඇත්තටම මෛත්‍රී හැඟීම චේතනාවක්. හරිද? ඕනම තත්වයක් යටතේ ඕනම කෙනෙක් ගැන සුවදායක ඉන්න පුරුදු පුහුණු කිරීම. එතකොට අපිට ඉන්නවා අපේ නේද ගෙදර ජීවිතය ගෙවනකොට එක එක අය. ලේලිවරු ඉන්නවා, දූවරු ඉන්නවා. අම්මාවරු ඉන්නවා, නැන්දාමාවරු ඉන්නවා. නේද? අන්න පරීක්ෂා කරගන්න හොඳම මිම්මක් තමයි ඕක. ලේලිටත් දුවටත් මම එකම හැඟීමෙන් වාසය කරනවාද? මේක කිව්වම ඔන්න ওই පැත්තෙන් එනවා අනිත් පැත්තට සිතුවිලි නේද? එහෙම කොහොමද එහෙම එක හැඟීමෙන් හිටියොත් නේද? එහෙම හිටියොත් ඉතින් හාමුදුරුවෝ නම් ගියයි නේද? එහෙම හිටියොත් වැඩේ තමයි. හොඳට කී ඔන්න ඔය වගේ සිතුවිලි එනවා අපේ පැත්තේ. ඕවම තමයි සංසාරේ යන්න හේතු වෙන සිතුවිලි. වැරදි කරන මිනිස්සු හමුවේ කිසිම සෙලවීමක් නැතුව ඉන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. මොකද හිතන්න මුළු ලෝකෙම අනිත් අයත් එක්ක හැප්පෙනවා. මං හැප්පෙන්නේ නැතුව ඉන්නවා. ඒක තමයි උතුම්ම දේ. Tamanට නපුරු වචන කියන වෙලාව වෙනකොට කවුරු හරි කෙනෙක් අනිත් පැත්තෙන් Taman වචනයක්වත් නොකිය ඇතුළාන්තේ රිදවා ගන්න නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යුද්ධයක් දිනුවා හා සමානයි කියලා. එහෙනම් මේක ලේසි වැඩක්? ලේසි වැඩක් නෙවෙයි. එහෙනම් මේක පුරුදු පුහුණු කරන්න ඕනේ. හරිද? තරහ කියන එක මාත්‍රයක්වත් එන්නේ නැතින ඕනම තත්වයක් යටතේ මේ අනිත් අය මොන දේ කරත් Taman නිශ්චලව කටයුතු කරන්න පුරුදු කරන්න ඕනේ. හරි ඒක පුරුදු කරන්න පුළුවන් හින්දායි කියන්නේ. එදාට තමයි Taman සැනසීමෙන් ඉන්නේ. නැත්තම් හැමදාම ඉඳ වෙන්නේ මම නිකමට මෙහෙම අහන්න. වැඩියෙන්ම තරහ යන්නේ අනුන්ගේ වැරදි වලටද නැද්ද? අනුන්ගේ වැරදි වලටද නැද්ද? එහෙනම් වැරදි කරන්නේ කවුරුවක්වත් විඳවන්නේ කවුරුවක්වත් අපරාධේ නේද? ඒකින්ද මෙන්න මේ தත්වයන් තේරුම් අරගෙන අපේ හිත තුලින් අනේ කිසිම විදිහකින් මම කිසිම කෙනෙක් රිද්දවන්නේ නැහැ. මට මොන තරම් රිදවීම් කරත් මම රිද්දවන්නේ නැහැ. හරිද කියලා හික්මෙන්න ඕනේ. ඒ විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. ගලා හැලෙන දියපාරක් වගේ වෙන්න ඕන තමයි. පළබර රුකක් වගේ වෙන්න ඕනේ. ඇයි ඒවට ගල් ගහනවා සමහර කට්ටිය නේද? ගල් ගහනවා සමහර කට්ටිය නේද? සමහර කට්ටිය අපිරිසුදු කරනවා. ඒ වුණාට ඒ ගහට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ගහට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද තමන්ගේ පැත්තෙන් ඔව් මම මෙහෙම අහන්නම්කෝ. බුදුරජාණන් වහන්සේ කොතන හරි දේශනා කරලා තියෙනවද? තමන් එක්ක හොඳට ඉන්න හොඳ අයට මෛත්‍රී කරන්න, නරකට ඉන්න නරක වචන කියන නරක වැඩ කරන අය ගැන මෛත්‍රී කරන්න එපා කියලා එහෙම තියෙනවද? එහෙනම් අපි ඔක්කොටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේක ලේසි පාස් වැඩක් නෙවෙයි. ඒකින්ද මේ මෛත්‍රිය කියන එක ඇතුළෙන්ම නැගෙන ලෝකය කෙරෙහිම තමන්ගේ චිත්තසංතානයෙන් ඇතුළාන්තේ නැගෙන අති ප්‍රබල මානසික ස්වභාවයක් තමයි මෛත්‍රිය කියන්නේ. එතන හිතවත්කම්, අහිතවත්කම්, වෛරීකම්, මැදිහත්කම් කියන සීමා මායින් මොකුත් නැතුව මුළු ලෝකෙම තමන්ගේ දරුවෝ වගේ දැනෙන ගතියක්. ලෝකෙ හැමෝටම මගේ දරුවාට එහෙමනම් අනිත් අයටත් එහෙමමයි. මගේ අම්මාට එහෙමනම් අනිත් අයටත් එහෙමමයි. අන්න එහෙම තමන්ට අනුගත කරගනිමින් මට එහෙමනම් අනිත් අයටත් මට දෙන්නේ යම්සේද අනිත් අයටත් එහෙමමයි. අන්න ඒ විදිහට ඇතුළෙන්ම එන හැඟීමක්. ඔන්න ඕක තමයි වර්ධනය කරගන්න ඕනේ. හොඳයි. මෙවැනි උතුම් හැඟීමක් වර්ධනය කරගන්න අපිට නිකන් නම් බෑ. අපේ අය හිතනවා නිකන් ඉන්න ගමන් මම වෛර නැත්තෙක් වෙම්වා නැත්නම් මම නැත්නම් සියලු සත්වයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා කිව්වහම ඔක්කොම හරි කියලා. ඒ වගේම තමයි මේකේ අපි දන්නවා මෛත්‍රී භාවනාව කරද්දී මම
මම කියලා කතා කරනවා නේද? මම වෛර නැත්තේක් වෙම්වා, තරහ නැත්තේක් වෙම්වා, නැත්නම් මම නිරෝගී වෙම්වා, අසුවපත් වෙම්වා. ආන් ඒ වෙලාවට සමහර අය කියනවා මේ මම කියලා කතා කරා. මම කියලා කතා කරා. ඒකින්ද මේ මෛත්‍රී භාවනාව හරියන්නේ නැහැ. ඇතුලේ හොඳට මමත්වයේ තියාගෙන මේ මම කියලා කතා කරන්න එපා කියනවා. හරිද? ඉතින් ඒ වගේ අපි වරද්ද ගන්නවා මේ වචන. මෛත්‍රී භාවනාව වර්ධනය වෙනකොට හිතවත් අහිතවත් මැදිහත් වෛරී කියන ඒවා කැඩෙන විදිහ අපි සාකච්ඡා කරන ඉස්සරහදී. හිතවත් අහිතවත් වෛරී මැදිහත් කියන ඒවා අපේ හිතෙන් කැඩිලා යනකොට අහකට ඔක්කොම එක ගානට වැටෙනකොට මමත්වය කියන එක අඩු වෙනවද වැඩි වෙනවද? මමත්වය අඩු වෙනවා නේද? මමත්වය අඩු වෙනවා. ඒතර මමත්වය අඩු කර ගැනීම සඳහා කරන යම් කිසි උපක්‍රමයක් කරගෙන යන අතර වාරයේදී මම කියලා කතා කරා කියලා කියනවා මෛත්‍රී භාවනා කරන්න එපා මමත්වය වැඩිනවා කියලා. ඉතින් අපේ අයත් එකපාරටම කල්පනා කරනවා මේ සම්ප්‍රදායික භාවනා මේවා දැන් හරියන්නේ නැහැ මේවා නවීන ක්‍රමයේ වෙන්න ඕනේ අර එහෙම කියලා. නෑ. ඒකින්ද මෛත්‍රී භාවනාවේදීත් අපි සාකච්ඡා කරමු. වෙනදා වගේම කරගෙන යන වැඩපිළිවෙල අපිට තේරෙන්න ඕන මේක කරොත් මේක කරනවා කියලා. මේක කරොත් මේක වෙනවා කියලා තේරෙන්න ඕනේ. හොඳයි. මම දැන් කාරණා ටිකක් කියාගෙන යන්නම්. එතකොට අපි ඒත් එක්කම යම් මෙනෙහි කිරීමක් කරන්න ඔහොමම මේ කියන දේවල් එතකොට අපිට පුළුවන් අපිට වෙන්නේ මොකද්ද කියලා තේරෙයි. හරි? මම දන්න කෙනෙක් හිටියා. එයාගේ පවුලේ නැත්නම් එයා ගත්තොත් කෙනෙක් හිටියා. එයා ගත්තොත් එයා තරහා හින්දා විශාල වශයෙන් ප්‍රශ්නයක් ඇති කරගෙන හැම වෙලේම වේදනාවෙන් ඉන්න කෙනෙක්. ඉතින් අපි හිතමුකෝ Taman ගැන පොඩ්ඩක් අපි ගැන පොඩ්ඩක් හිතන්නකෝ. මේ ඇත්තන්ට තරහා හින්දා ඇතිවෙච්ච පාඩු වෙලා තියෙන ඒවා නැද්ද? නොකිය යුතු දේවල් කියලා තියෙනවා. නොකළ යුතු දේවල් කරලා තියෙනවා. නේද? හොඳයි. තරහ කියන එක ඇති වෙන ස්වභාවය මේ අයගේ සිත්වල තියෙනවද නැද්ද? තියෙනවා. හොඳයි. මේ ළඟදී අපිට ආරංචි වෙනවා එක දරුවෙක් තමන්ගේ අම්මාවයි තාත්තවයි දෙන්නම ඝාතනය කරා කියලා. මේ ඝාතනය පිටිපස්සේ තියෙන්නේ ඒ ඝාතනය කරපු පොරවද තියෙන්නේ? පිහියද තියෙන්නේ? නෑ. මොකද්ද තියෙන්නේ? සිතේ ඇතිවෙච්ච තරහ. නේද? මේකට හේතු වෙන්නේ ඉදමක ප්‍රශ්නයක්. එතකොට මේක මෙයා ඕන තරම් ඉල්ලන්න ඇති ඉතින් අපි දන්නේ නැහැ නේද? ඕන තරම් ඉල්ලන්න ඇති වෙන කෙනෙකුට දෙනවා කියන්න ඇති මොනවා හරි කියලා මෙයාට අන්තිමට මොකද වෙන්නේ? මේ ළමයා කවදාකවත් තමන්ගේ දෙමාපියන්ට ආදරය කරපු නැති ළමයෙක්ද? පොඩ්ඩක්වත් සලකලා නැතුව ඇද්ද? සලකන්න ඇති ඕන තරම් නේද? අනිත් අයගෙන් ආරක්ෂා කරගන්නත් නැතුව ඇද්ද? කවුරු හරි බයිනකොට මෙයාට අම්මා තාත්තා ගැන අම්මට තාත්තට බැන්නොත් එහෙම මෙයාට තරහ යන්න නැතුව ඇද්ද? තරහ යන්න ඇති. ආරක්ෂා කරගන්න ඇති. පෝෂණය කරන්නත් ඇති. නේද? ලෙඩට දුකට බලන්නත් ඇති. නේද? නැත්තම් අවුරුදු 70 ගාණක් වෙනකන් මේ අම්මලාට ඉඳ හම්බෙන්නේ නැහැ. නේද? එහෙම ජීවත් වෙච්ච කෙනෙකුට යම්කිසි කාරණාවක් හින්දා ඇතුලාන්ත තරහ කියන එක වර්ධනය වෙලා ගියොත් ඒ එක නිමේෂයක ওই වගේ දෙයක් සිද්ධ වෙනවා කියන එක මහ ලොකු දෙයක්ද? නේද? අපි බලන්නෙම අර අන්තිම සිද්ධිය දිහා. ඒ අන්තිම සිද්ධිය සිද්ධ වෙන්න ගොඩ ගැහි කුණු ගොඩකට කුණු එකතු වෙන එක ස්වභාවයක්. නේද? තුවාලයකට සැරව එකතු වෙන්න ගත්තොත් නේද? තුවාලය සුද්ධ කරන කෙනා සැරව ටික අයින්ම කරලා නේද අපිට රිදෙන්නම සැරව ටික ඔක්කොම අයින් කරලා තමයි බෙහෙත් දාන්නේ. ඇයි චුට්ටක් හරි ඉතුරු වුණොත් එතන ආයෙ එකතු වෙනවා. තරහ කියන්නේ අන්න ඒ වගේ එකක්. හරි? එතකොට දැන් අද වෙනකොට මේ පුද්ගලයාගේ මානසිකත්වය කොහොමද? අම්මා ආදරයෙන් කතා කරපු ඒවා මතක් වෙන්නේ නැතුව ඇද්ද? මතක් වෙන්නේ නැති වුණ තරම් නේද? අම්මා සලකපු ඒවා මතක් වෙන්නේ නැතුව ඇද්ද? නේද? අම්මා නිදා ගන්න ගියාම ඇවිල්ලා සීට් එක පොරොප්පු ඒවා මතක් වෙන්නේ නැතුව ඇද්ද? නේද? ඒ ඔක්කොම මතක් වෙනකොට මෙයාගේ තත්ත්වය කොහොමද? මරණින් මත්තේ මෙයාට සිද්ධ වෙන දේ මොකද්ද? එහෙනම් ඈතරම කියනවා නම් යම් කිසි හැඟීමක් ඉතා ප්‍රබලව නැగిලා ප්‍රබල වුණොත් ඒ මොහොතට අපිම කල්පනා කරන්න බලන්න.
දැන් මේ වෙලාවේ චුට්ටක් බලන්න. අර ගිනි ගහන්න වගේ තරහ ගිය වෙලාවක් මතක් කරගන්න ඔක ආත් එක්ක හරි නිකන් පොලා පැන වගේ රණ්ඩු වෙච්ච වෙලාව. නේද? අර සර්පය නේද දඬු ගහගෙන ඉන්න සර්පය පයින්නේ. මේ කොහේ පයින්නවද කියලා සර්පයවත් දන්නේ නැහැ තරහ ගියාම. නේද? ඒ වගේ නිකන් එහා පැත්තෙන් වචනයක් කියනකොට මේ පැත්තෙනුත් වචනයක් කිය ආයේ පැත්තෙනුත් වචනයක් කිය ආයේ මේ පැත්තෙනුත් වචනයක් කිය නට මේ තරහ ගිය වෙලාවක් මතක් කරගන්නකො. ඒ වෙලාව මතකද? ඒ වගේ වෙලාවක් මතකද? හොන්දට තරහ ගිය වෙලාවක්. හරි අන්නේ වෙලාවක හැසිරිච්ච විදිය පොඩ්ඩක් මතක් කරගන්න. නේද? ඇතුළ ගිනි ගන්නවා වගේ ආය නෙවෙයි නේද? ඒ වෙලාවට නේද? දන්නවනේ ඉතින් මම කියන්න ඕනේ නැහැ. අන්න ඒක තව එහාට ඒ වගේ වෙලාවක තව එහාට ප්‍රබලලා ගියා නම් ළඟ තියෙන පොල්ලක් අරන් දෙනවා කියන එක පාරක් දෙනවා කියන එක ඇහැට තියද්ද? නෑ. ඔන්න මම කියන්න හදන්නේ අපි හිතන්න ඕන පැත්ත. අර දරුවා ආනන්තරීය පාප කර්මයක් කරගත්තා. ආයේ එයාට ස්ථීර වශයෙන්ම ඊළඟ භවයේ සුවපත් භාවය කියන එක නැහැ. නේද? මහා ගිනි ගොඩක උත්පත්ති ලබන්නේ අම්මා තාත්තා ඝාතනය කරලා. මගේ සසර ජීවිතේ හෝ එවැනි තත්යකට මාවපත් වෙන්න පුළුවන් ඉඩ කඩක් තියනවද නැද්ද? ඇයි තරහ කියන එක මගේ ළඟ තරහ හැදෙන ස්වභාවයේ හිතක් මට තියෙන හින්දා. හරි. තරහ කියන එක හැදෙන ස්වභාවයේ හිතක් මට තියෙන මට තරහ යනවා. හදිස්සියව මුළු පරිසරයම අනිත් පැත්ත හැරිලා ওই විදිහට මගේ අවට පරිසරයේම අනිත් පැත්ත හැරිලා මට තරහ යන විදිහටම ඔක්කොම සකස් වුණොත් මම මොනව කරයිද කියලා කියන්න බෑ. නේද? එහෙනම් මම විස බීජයක් තියාගෙන ඉන්න රෝගකාරක විස බීජයක් තියාගෙන ඉන්න කෙනෙක් වගේද නැද්ද? කොයි වෙලාව හරි මේකට පෝෂණය ලැබුණොත් මහා රෝගයක් හට ගන්නවා. එහෙනම් මම මේ ඉන්න ඉඳිල්ල මහා භයානක ඉඳිල්ල. මහා භයානක ඉඳිල්ල. ඇයි තරහ කියන එක මේ හිතේ ඇති වෙන්නේ නැති විදිහට පාලනය කරලා නැති කරගන්න තුරු ඔය අවදානම තියනවද නැද්ද? අපි හරි අවදානම් ජීවිතයක් අරගෙන යන්නේ. තව එක දරුවෙක් තමන්ගේ තාත්තව ඝාතනය කරේ අම්මව පෙරලගෙන අම්මට ගහනකොට හැමදාම ගෙදර පෝෂණය කරේ අම්මා. එතකොට මෙයා බීගෙන ඇවිල්ලා හැම වෙලේම අම්මට තලනවා. එක දවසක් ඉවසගෙන හිටියා බැරිම තැන ළඟ තිබ්බ උදුළු පොල්ලක් අරගෙන ගහනකොට ඔලුවටයි වැදුනේ තාත්තාව මැරුණා. හවස මේ ළමයා කොච්චර පැන්නා. හරිද? එතකොට අපේ සංසාර ජීවිතේ අපිට ඒ වගේ සිද්ධියකට මුහුණ පාන්න උනොත් කියලා පොඩ්ඩක් හිතන්න. අපිත් ওই ටික කරන එකක් නැද්ද? ওই ටික කෙරෙනවා පින්නත් නේ. එතකොට ඒකයි මම කිව්වේ තරහ ගියේ කෙනා තරහෙන් පීඩාවටපත් වෙලා යම්කිසි වැරද්දක් වෙච්ච කෙනා තරම් අසරණ කෙනෙක් තවත් නැහැ කියලා. එහෙනම් එවැනි தත්වයකට මාවපත් වෙන්නේ මගේ මේ තරහ කියන එක තියෙන හිඳයි. එහෙනම් මං හිතන්න ඕන මටත් එවැනි දෙයක් වෙන්න පුළුවන්. අපි බලමු මේ දවස්වල හරියට වෛරස් වුණ තියෙනවා. කොහේ හරි තැනක වෛරස් වුණ තියෙන කෙනෙක් ළඟට අපි යනකොට කොහොමද යන්නේ? පරිස්සමෙන් යන්නේ. ඇයි? මටත් හැදෙන්න දන්නේ නැහැ. මටත් හැදෙන්න දන්නේ නැහැ කියන හැඟීමෙන්. ආන් ඒ වගේ තරහින්දා මහා හානි කරගත්ත අය ගැන ඇහෙනකොට ආරංචි වෙනකොට අපිට මොකක්ද දැනෙන්න ඕන? මටත් මේ රෝග බීජ තියෙනවා මටත් ඕක වෙයිද? දන්නේ නැහැ. ඔය ටික මට මේ ජීවිතේ කෙසේ වෙතත් සසර ජීවිතේ හරි ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙනම් මේ තරහ කියන එක මුලින් උපුටා දාන්න ඕනේ. ආන් එතකොට තමයි කැමැත්ත උපදින්නේ මෛත්‍රිය වඩන්න ඕනේ කියන්නේ. හරි. තරහෙන් වෙච්ච ආදීනව මෙනෙහි කිරීම කරන්න ඕනේ. මම මේ අතංගෙන් නිකන් අහන්නම්. ඊයේ දවසේ තමන්ගේ සිත කීසරයක් පෙළඹුණාද මෛත්‍රිය වඩන්න ඕනේ කියලා. මම ඉක්මනට මෛත්‍රිය වඩන්න ඕනේ කියලා කීසරයක් තමන්ගේ හිත තමන්ට පණිවිඩය දුන්නාද? නේද? ඊයේ දවසේ එකපාරයි කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ එක්කෙනෙකුටයි වොන්න. නේද? අපි අවංකවම ඇතුලෙන් අහලා බැලුවොත් නේද? හුඟක් වෙලාවට එහෙම නෑ. ගිය සතියේම මෛත්‍රිය නැතුව නිවන් දකින්න පුළුවන් දන්නේ නැහැ. මෛත්‍රිය නැතුව නිවන් දකින්න බෑ. ඇයි ඒ? ඒක මූල ධර්මානුකූලවම කියන්නත් පුළුවන්. ඇයි? මාර්ග අංග ටික හැදෙන්න නම් තමන්ගේ හිතෙන් උපදින්න නම් මාර්ග අංග ටික අව්‍යාපාද සංකල්පන උපදින්න ඕනේ සම්මා සංකප්ප කියන මාර්ගාංගයේ යටතේ. අව්‍යාපාද සංකල්ප කියන්නේ මොකද්ද? මෛත්‍රියයි. නේද? ඒතර මෛත්‍රිය වඩන්න නැතුව නිවන් දකින්න බෑ. එකක් ඒක.
මෛත්‍රිය වඩන්නේ නැතුව නිවන් දැකීම කියන එක අභව්‍ය කාරණාවක් සිද්ධ වෙන්නේ නැති එකක්. එතකොට මෛත්‍රිය වඩන්න මගේ හිතේ පෙළඹිල්ලක් නැත්තම් මම මෛත්‍රිය වඩයිද? නෑ. එහෙනම් ඉතලාම හිත සකස් කරන්න ඕනේ, මෛත්‍රිය වර්ධනය කරන්න ඕනේ දැන් අපේ හිත අපිට තල්ලුවක් දාන්න ඕනේ. ආන්ගේ තල්ලුව හදා ගන්න ඕනේ. හරිද? කැමැත්ත හදා ගන්න ඕනේ. කැමැත්ත කියන්නේ ඡන්දය, නිවන් දකින්න තියෙන ඡන්දය. අන්න ඒ නිවන් දකින්න අවශ්‍ය කරන කැමැත්ත සකස් කරගන්න උපක්‍රම තියෙනවා. ඕනම දෙයක් ගැන කැමැත්ත ඇති වෙන්නේ ඒක නොකරුවොත් අපිට සිද්ධ වෙන්න තියෙන හානිය මෙනෙහි කරන්න ඕනේ. කළොත් ඇති වෙන ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. හරිද? කරපුවාම ලැබෙන ලාභයනුත් නොකරපුවාම ලැබෙන පාඩුත් මෙනෙහි කරනකොට අපේ හිතේ කැමැත්ත උපදිනවා. දැන් අර දරුවට අර වෙච්ච හදිය කියනකොට නේද? අපි දන්නවා හොඳටම. අපි මේ සිද්ධ වෙච්ච සිද්ධියක් මම කියන්නම්. එක දවසක් යම් කිසි කාලයකදී පාරක යද්දී මම දැක්කා එක තරුණ දරුවෙක් ඝාතනය කරලා පාරක දාලා ටයර් එකක් දාලා පුච්චලා තියෙනවා. බලනකොට හරියට නිකන් විතර කහමදේ වගේ බඩ හරිය දැන් පිච්චෙනවා. මාත් ඉතින් ගිහලා හොඳට බැලුවා. එතකොට ගිහිව ඉන්න කාලෙක බලනකොට යටිපතුල් වල පරාල යන තියෙනවා. හරිද? මං අහනවා මේ අත්තන්ගෙන් මේ පරාල ඇණය විඳ මේ දරුවා කොච්චර දුකක් විඳින්න ඇද්ද? ඔය පරාල ඇණේ ගහපු කෙනා කොච්චර දුකක් විඳිනවද කියලා දන්නවද? ඇයි? වෛරයෙන් නේද? ඒ වෛරය ගොඩ නැගෙන විදිහට පරිසරය සමහර විට සමහර අයගේ අම්මා තාත්තා ඝාතනය කරලා ඒ තමන් පිනිපෙනී ඉදි ඝාතනය කරලා ඒ ඝාතනය කරලා වෛරී සිත් හදලා මෙන්න මේ කණ්ඩායම් තමයි මේවා කරේ කියලා ඒ වගේ කෙනෙක් අපිට ගෙනත් දුන්නොත් ඔය පරාලන්නේ ගහන එකේ හැටි දෙයක් නෙවෙයි. හරිද? එතකොට එක්තරා කණ්ඩායමක යුවතියකගේ හිස් විතරක් ගහ කුඩි තිබිලා හම්බ වෙනවා. ඔය මරාගෙන මරන බෝම්බෙත් බඩේ බැඳගෙන එනකොට මේ වටේ පිටේ ඉන්න මේ අම්මලා තාත්තලා ඔක්කොගේම කෑලි විසි වෙනවා යාගෙත් එක්ක නේද? එතකොට එයාට ආදරය කරපු කවුරුවත් මේ ලෝකේ හිටියේ නැද්ද දන්නේ නැහැ. එහෙම මැරිච්ච අයගේ අම්මලා තාත්තලා තාම ඉන්නවද නැද්ද දන්නේ නැහැ. ඒ දෙමාපියෝ මේ දරුවන්ට ආදරය කරේ නැද්ද දන්නේ නැහැ. නේද? ඒ ඔක්කොම තිබ්බ අය තමයි ඒ ඔක්කොම කරගන්නේ. ඒ ඔක්කොටම හේතුව ඇතුලෙන් උපදින වෛරය. ආන්ගේ වෛරය මගේ එවැනි වෛරී තත්යකට මාවපත් වෙන්න පුළුවන් සසර ජීවිතය. අන්න එහෙම ආදීනව මෙනෙහි කරන්න ඕනේ. ඒවා මෙනෙහි කරන්නේ නිකන් නෙවෙයි, නිකන් අපේ සංවේග උපදවා ගන්න නෙවෙයි. ඔය උපදින සංවේගයත් එක්ක හැම වෙලේම හිතන්න ඕනේ මටත් මේක වෙන්න පුළුවන්. මටත් මේක වෙන්න පුළුවන් කියලා. හරි. එහෙනම් තව මේ ගැන අපි මොකද සම්පූර්ණ විස්තරات එක්ක මේ විදිහට කතා කරගත්තේ නැත්නම් අපි කවදාකවත් මෛත්‍රිය වඩන්නේ නැහැ. ඔක කතා කර නිකන් ඉන්නවා. ඉතින් ඒකද මම මේ වෙලාවේ අන්තිම ප්‍රශ්නයක් අහනවා. අපි මේ කතා කරපු ටික හින්දා මේ වෙලාව වෙනකොට හිතුණද නැද්ද මම මෛත්‍රිය වඩන්න ඕනේ කියලා? ආන්ගෙම හිතුනේ ඇයි? මාත් එක්ක එකතු වෙලා මේ ටික කතා කරමු හින්දා. මම මේක කතා කරනකොට ওই පැත්තෙන් මෙනෙහි වුණා. අර දරුවා ගැන කියද්දී අර අම්මා තාත්තා මරපෑ ගැන, පරාල යන ගැන, බෙල්ල ගහ උඩ තිබ්බේවා ගැන කියනකොට නේද? වෙනදා නම් සංවේගයක් උපදිනා නිකන් ඉන්න. නමුත් මං කිව්වත් මටත් මේක වෙන්න පුළුවන් කියලා හිතන්න කියලා. ආන් එහෙම මෙනෙහි කරපු හින්දා දැන් මෛත්‍රිය වඩන්න කැමැත්ත ඉපදුනා. එහෙනම් ඔය මෙනෙහි කිරීම තියෙනකොට කැමැත්ත තියෙනවා. මෙනෙහි කිරීම නැති වුණොත් එහෙනම් දැන් තේරෙනවද මොකද කරන්න ඕන කියලා? මෛත්‍රිය වැඩි වීම සඳහා පළවෙනි පියවර තමයි ඒ සඳහා අධිකතර කැමැති හිතක් හදාගන්න එක. ආන් ඒක සඳහා මොකද කරන්න ඕනේ? ඒකේ තියෙන ආදීනව කරේ නැත්නම් ආදීනව මෙනෙහි කරන්න ඕනේ. මෙත්තානිසංස සූත්‍රය වගේ එකක් අරන් කරපුවාම තියෙන ආනිසංස සුවසේ නිඳ යනවා, සුවසේ අවදි වෙනවා, මනුස්සෙන්ට අමනුස්සෙන්ට ප්‍රිය වෙනවා නේද? නමුලාව කාලක්‍රියා කරනවා. ඒ වගේ ඒවා නිකන් අහලා මදි. ඒවා දැනගෙන මොකද කරන්න ඕනේ? සුවසේ මේ ලෝකේ ජීවත් වෙන විදිය ගැන මෙනෙහි කරන්න ඕනේ. හරිද? අර සුචිලෝම ප්‍රේතයාට වාගේ ඇනි ඉන්න එකේ තේරුම් නැහැ කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒවා මෙනෙහි කරනකොට පින්නත් නේ අපිට මෛත්‍රිය කොහොම හරි වඩන්න ඕනේ කියලා හැම වෙලේම අදහසක් උපදිනවා.
ආන්ගේ අදහස හදාගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ පුළුවන් මෛත්‍රී කරන්න. හරිද? ඒක තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මොකද කරන්න කියන එක ගැන අපි සාකච්ඡා කරමු ඉදිරියේදී. එවැනි තවත් ධර්ම දේශනාවකදී. ඉතින් අද දවසේ මේ නිවන් මාර්ග ධර්ම දේශනාව මාලාවේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ ධර්මයෙන් ලොවේ හැම දිනාටම මේ ධර්මය ප්‍රචාරය කරන්නට ඕනෑ කියන අදහසින් තමන් ඊ타ත්ම පරාර්ථකාමී ඊ타ත්ම ත්‍යාගවන්ත ත්‍යාගශීලී අදහසකින් කටයුතු කරන්න යෙදුණා. එවැනි උතුම් ධර්ම දානයක් සිදු කරගත්ත මේ පින්වත් ඇත්තන්ට හැම දිනාටම කලින් ඒ උතුම් ධර්ම දානය හේතුවෙන් සියලු යහපත සිද්ධ වේවා, උතුම් ධර්මය අවබෝධ වේවා, සැනසීමෙන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.